समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි. අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ හොරණ තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලයේ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී පී ලොකුවිතාන මහත්මිය විසින් සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා. ලොකුවිතාන මහත්මිය ඇතුළු පින්නතුන්ගේ දේශනා අරමුණු සිහි කරලා ධර්ම දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ ජීවිතයේ තුලදීම අවබෝධය හදාගන්න විදිහයි බුදු කෙනෙක් අපට ඊටාම කරුණාවෙන් පැහැදිලි කොට වදාරන්නේ. මේ ජීවිතය තුල අවබෝධය කරා යන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් අපිට මතුවලා තියෙනවා. ඒක අපි අත්විඳින ඊටාම වැදගත් අවස්ථාවක්. ඒක අපි අත්විඳින ඊටා වැදගත් දෙයක්. ලෝකේ බොහෝ ආගමික මතවාදයන්ට මුණ නොගැහිච්ච කාරණයක් මත අපිට දායාද වෙන්න ලැබිලා තියෙනවා. අවබෝධයට දුෂ්කර ධර්මයක්, ඒ කියන්නේ බහුතරයකට අවබෝධයට දුෂ්කරයි. අවබෝධයට දුෂ්කර වෙන්නේම උන්ට ධර්මي මුණ නොගැහිම නිසායි. අවබෝධයට දුෂ්කර ධර්මයක් අපට දකින්න අවකාශය ලැබිලා තිනවා. පස්ස ධම්මං දුරාජානං සම්මුල් හෙත්ත අවිද්දසු නිවුතානං තමෝ හෝතු අන්ධකාරෝ අපස්සතං. බුද්ධ දේශනාව එහෙමයි කියන්නේ. පස්සන් ධම්මං දුරාජාතං, අවබෝධ කරගන්න දුෂ්කර ධර්මයක් දකින්න කියලායි බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්වන්නේ. සම්මුල් හෙත්ත අවිද්දසු, අවිද්‍යාව තුල ඉන්න උදවිය මුලා වෙලා ඉන්න ලෝකයක්, මුලාවට පත්වෙච්ච තැනක්, මුලාවට පත්වෙච්ච මිනිස්සු ඉන්න තැනකට විද්‍යාව පහල කරගන්න හැටි බුදු කෙනෙක් මතු කරන්නේ. බුදු කෙනෙක් මතු කරන්නේ එබඳු ධර්මයක්. එබඳු ධර්මයක්. නිවුතානං තමෝ හෝති. සම්පූර්ණයෙන්ම පින්වත්නි, අවිද්‍යාවෙන් වැහිලා ගිය යථාර්ථයේ නොදකින උදවියට අන්ධකාරෝ අපස්සතං. අවිද්‍යාවේ අන්ධකාරය මත ලෝකය නොදකින කළුවරක් විතරයි තියෙන්නේ කියනවා. විද්‍යාව පහල කරගන්නවා කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය පරයය ඔස්සේ ලෝකේ විමර්ශනය කරන එක ආරම්භ කරපු තැනක උද්ගත වන තත්වයක්. සතංච විවටං හෝති ආලෝකෝ පස්සතාමි සන්තිකේන විජානಂತಿ මග්ගා ධම්මිස්ස අකෝවිදා. මේ ලෝකේ යථාර්ථයේ දකින අසත්පුරුෂයාට, මේ ලෝකේ යථාර්ථයේ දකින මේ ලෝකේ යථාර්ථයේ දකින සත්පුරුෂයාට, යථාර්ථයේ නොදකින අසත්පුරුෂයාට, ඒකයි දෙපැත්ත. යථාර්ථයේ දකින සත්පුරුෂයාට, ඒ සත්පුරුෂයා තුල තමයි ආලෝකෝ පස්සකාමී විද්‍යාව නම් වූ ආලෝකයේ උපදින්නේ. කුමක යථාර්ථයේද? තමාගේ යථාර්ථය. තමාගේ යථාර්ථය. තමාගේ අභ්‍යන්තර ස්කන්ධයන්ගේ යථාර්ථය. නාම රූප ධර්මයන්ගේ යථාර්ථය. මෙන්න මේ යථාර්ථය දකින තැනකට පින්වත්නි
අපට උදව් කරන්නේ යථාර්ථය දකින සත්පුරුෂයාට උදව් වෙන්නේ ආලෝකයට විවෘත වෙච්ච ප්‍රඥා සහිත චින්තනය. එතකොට එතනදී ශ්‍රාවකයාට උදව් කරන එකම දේ තමයි සන්තිකේන විජානන්ති මග්ගා ධම්මිස්ස අකෝවිදෝ. සම්පූර්ණයෙන් ධර්මයේ තේරුම් ගන්න අදක්ෂ නිකම් මේ ආවට ගියාට Tamanගේ චර්යා ගොඩනගාගත්ත උදවියට චතුරාර්ය සත්‍ය තුළ තමයි යථාර්ථය දකින්න තියෙන්නේ. හැබැයි සන්තිකේන විජානන්ති මග්ගා ධම්මිස්ස අකෝවිදෝ. හැබැයි ධර්මයක් නැති මිනිහෙකුට ධර්මය අවබෝධ කරගන්න කුසලතාවයක් නැති කෙනෙකුට පින්වත්නි අවබෝධය කියන්නේ බොහොම අමාරු දෙයක්. අවබෝධය කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. කවරක අවබෝධයේද මේ ලෝකේ චතුරාර්ය සත්‍ය නම් වූ ධර්මපරයය අවබෝධය ලේසි නෑ. එම්නම් මේ ප්‍රඥාව නැමැති ආලෝකයේ තුලින් තමයි අවිද්‍යාවේ අන්ධකාරය නසන්න තියෙන්නේ. වෙන විකල්පයක් නෑ. භව රාග පරේතේහි භව රාගානුසාරිහි භව සෝතානුසාරිහි මාර දෙය්‍යානු පසන්නේහි නායං ධම්මේ සුසම්බුදෝ. මේ භවරාගයෙන් පෙලිපෙලි අපි ඉන්නේ. භවරාග පරේතේහි භවරාගයෙන් පෙලිපෙලි ඉන්නේ. භවරාගයට භව සැඩපහරට අනුවයි අපි ඇදිලා යන්නේ. භව සැඩපහරට අනුව අපි ඇදිලා යනවා. මේ භවරාගයේ පවතින තාක්කල් අපිට තියෙන අවදානම තමයි භවරාගයේ තුල ඉන්න තාක්කල් අපි අවිද්‍යාව නැමැති නීවරණයට යට වෙනවා. භවරාගයෙන් වැහිච්ච තැනක. එහෙමනම් මේ භවරාගයේ පවතින තාක්කල් භවරාගයෙන් පෙලිපෙලි ඉන්න තාක්කල් පින්වත්නි භව සැඩපහරට අනුවයි අපි ඇදීගෙන යන්නේ. අපි මායාවේ තොණ්ඩුව තුල ඉන්නේ. එතකොට මායාවේ තොණ්ඩුව තුල ඉන්න උදවියට ධර්මය අවබෝධ කරනවා කියන එක බොහොම ලේසි වැඩක් නෙමෙයි. අවබෝධය හරිම අපහසුයි. ලේසි නෑ. ඒකට ඒ අවබෝධය අහුරන්නේ භවරාගයේ භවයට පවතින රාගය. ඒතර භවයට පවතින රාගයට හේතුව තමයි ලෝකේ අවිද්‍යාව. අන්න ඒකයි මේ ගැලපෙනවා කියලා කියන්නේ. අවිද්‍යාවේ අන්ධකාරය තුල ඉන්න තාක්කල් භවයටයි රාගය උපදින්නේ. භව රාගයට උපදින තාක්කල් පින්වත්නි මේ දේශනාවෙම තියෙනවනේ මාර දෙය්‍යානු පන්නේහි නායං ධම්මෝ සුසම්බුදෝ. පින්වත්නි මේ භව රාගයේ තුල ඉන්න තාක්කල් භව සැඩපහරට අණු ඇදීගෙන යනවා. එයා මායාවේ තොණ්ඩුව තුල ඉන්නේ. මායාට තොණ්ඩුව තද කරන්න විතරයි ඕන. ඒ වගේ මායාවේ තොණ්ඩුවට අහු වෙච්ච කෙනෙක් මායාවේ තොණ්ඩුවට අහු වෙනවා කියලා කියන්නේ භව රාගයට අහු වෙනවා කියන එකයි. ඒ වගේ කෙනෙකුට අවබෝධය දුෂ්කරයි. අද ලොකු කතාන්දර හෙව්වට භව රාගයට අහු වෙලා භව රාගයේම පෙලි ඉන්න ගමන් බුද්ධ පූජාතියේතිය දන් දිදී මිනිස්සු නිවන් ගැන ප්‍රාර්ථනා කරනවා. භව රාගයයි ගැටලුව. භව රාගයට හේතුව විද්‍යාව පහළ නොවීම. අවිද්‍යාවේ අන්ධකාරය තුල ඉන්නේ. අවිද්‍යාවේ අන්ධකාරයට හේතුව ධර්මයේ තේරුම් නොගැනීම. ධර්මයේ තේරුම් ගැනීමත් එක්කම පින්වත්නි හරියට ඉර පායනකොට අන්ධකාරය නැසී යනවා වගේ භව සම්පූර්ණයෙන් අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාවේ තිමිර අඳුරු පටල බිඳෙන්න පටන් ගන්නවා. එතකොට ඒ අවිද්‍යාවේ අන්ධකාර තිමිර පටල බිඳෙනකොට පින්වත්නි භව රාගය කියන එක හිත තුල උපදින්නේ නැහැ. මොකද භවයට රාගයක් හදාගන්න තැනක් දෙයක් ඇත්තේ නැති බව ඒ ශ්‍රාවකයා Tamanගේම හදවත තුලින් පැහැදිලිව දැක ගන්නවා. ඒ භව රාගයේ තියෙන නිසාම තමයි පින්වත්නි පංචකාමයන්ට ලුහු බඳින්නේ අපි. ඔකට තියෙනවා හරි ලස්සන දේශනාවක් චුල්ල ධම්ම සමාදාන සූත්‍රය කියලා.
චූල ධම්ම සමාදාන සූත්‍රයේ තියෙනවා අත්ති භික්කවේ ධම්ම සමාදානං බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි තමන්ට පරලොව දුක විපාක පිණිස ලැබෙන ධර්ම සමහර අය සමාදන් වෙලා ඉන්නවා කියනවා. සමහර ශ්‍රමණක් බ්‍රාහ්මණවරු අපි පොදුවේ මිනිස්සු කියලා ගමුකෝ. සමහර මිනිස්සු ඉන්නවලු කාම සම්පත් තමයි ශ්‍රේෂ්ඨ කියලා යා පිළිගන්නවා. කාම සම්පත්ම වර්ණනා කරනවා. කාම සම්පත් වලටම ලකුණු දානවා. කාම සම්පත් එක්කම ගනුදෙනු කරනවා. ඒ කාම සම්පත් එක්කම ගනුදෙනු කරනකොට ඒ කාම සම්පත් සමග ගනුදෙනු කරන තැනක පින්වත්නි ඒ පුද්ගලයන් නිරන්තරයෙන්ම වරදේ බැඳෙනවා. නිරන්තරයෙන්ම වරදේ බැඳෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් කිව්වොත් මේ නිරන්තරයෙන් වරද බැඳෙනවා කියලා කියන්නේ එයා සිතින් කයින් වචනෙන් අකුසලයේ පැත්තට බර වෙලා ඒ කාම සම්පත් ගැන විතරක් හිතනවා වෙන තමන්ගේ ආයතනික ප්‍රවේශමක් හෝ ඉන්ද්‍රිය පරිශ්‍රමක් කිසි දෙයක් එයා තුළ දකින්න ලැබෙන්නේ නැහැ. එහෙම කිසිම ඊටා වැදගත් චර්යාවක් ඒ පුද්ගලයා තුළ දකින්න ලැබෙන්නේ නැහැ. කොයි වෙලාවෙත් වරද බැඳිලා ඉන්නවා. ඒතර වරදේ බැඳිලා ඉන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි පින්වත්නි භවරාග පරේතෙහි භවරාගයේ පවතින නිසා. භවරාගයේ පවතින නිසා. ඒ විතරක් නම් කමක් නැහැ. මෙබ්බඳුම පංචකාම සම්පatti අනාගතයටත් ප්‍රාර්ථනා කර කර ඉන්නවා. ඔය චූල ධම්ම සමාදාන සූත්‍රයේ තියෙනවා මහණෙනි ඒ ශ්‍රමණක් බ්‍රාහ්මණවරු පවා ජටා බැඳි තවුසියන් සමග එකතු වෙලා වාසය කරනවා කියලා. ඒ කියන්නේ කාම සම්පත් අතර ඕලාරික මට්ටමින් කාම සම්පත් විඳිනවා කියනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ ජටා බැඳි තවුසියන් එක එකතු වෙලා වාසය කරනකොට කාමයන් අතහරින්න කියලා බුදු කෙනෙක් ධර්මයේ කියනකොට ඒකත් එක්ක ගැටෙනවා කියනවා. ගැටෙනකොට කියනවා හිතනවලු මොකට මේ වගේ එකක් කියනවද දන්නේ මේ කාම සම්පත් වලින් මුසපත් වෙච්ච තවුසියන්ගේ වාසය ජටා බැඳි තවුසිය ඉතා ලස්සන කාන්තාවන්ගේ ඇසුර මොන්නතරම් සනීප එකක්ද කොයිතරම් වටිනා එකක්ද එහෙම යාට හිතෙනවලු. තව දුරටත් යෝන් තාපසියන්ගේ පහස මොනතරම් එකක්ද මේ ශ්‍රමණවරුන්ට පිස්සු විකාර කියනවා. ඇහින් දකින්න රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දකින්න කියනවා. කනට ඇහෙන ශබ්දය තුල යථාර්ථය දකින්න. මොන යථාර්ථයක්ද මේ ජටා බැඳි තවුසියන් සමග මේ මොහොතේ හොඳට සැප විඳලා ජීවිතේ විඳලා ඉන්න එකයි කරන්න ඕන කියලා අර ධර්මයට ගරහනවා කියනවා. ඒ ගරහා ජටා බැඳි තවුසියන් සමගම යෝන් තාපසියන්ගේ පහස්සම හොයාගෙන යනවා කියනවා. අන්තිමටම කය බිඳිලා සතර අපායටත් යනවා කියනවා. කය බිඳිලා කොහෙටද යන්නේ? සතර අපායටත් යනවා කියනවා. ඔක තමයි සාමාන්‍ය ලෝකයේ කතාව. සාමාන්‍ය ලෝකයට අයිති සිද්ධාන්තය ඔය. එතකොට මේ தত্ত্বය මේ භව සම්පූර්ණයෙන්ම භවරාගයේ පවතින තාක්කල් පින්වත්නි යා ප්‍රාර්ථනා කරන්නේ පංචකාම සම්පත්මයි. අනාගතයටත් ප්‍රාර්ථනා කරන්නේ ඒකයි. එතකොට භවරාගයෙන් පෙළිලා භව සැඩපහරටම අහුවෙලා ඉන්නවා කියලා කියන්නේ යා මායාවේ තොණ්ඩුව දාගෙන ඉන්නවා කියන එකයි. ඒකයි මෙතන කියන්නේ. භවරාග පරියතේහි භවරාගානුසාරිහි භවසෝතානුසාරිහි මාර දෙය්‍යානුපන්නේහි නායම් ධම්මෝ සුසම්බුදෝ. මායාවේ තොණ්ඩුව තුල ඉන්න කෙනෙක් විදියටයි ධර්මයාව හඳුන්වන්නේ. අවබෝධ කරන එක ලේසි දෙයක් නෙමෙයි. කෝණු අඤ්ඤත්‍ර මරියේහි පදං සම්බුද්ධ මරහති යම් පදං සම්මාදඤ්ඤාය පරිනිබ්බන්ති අනාසවාති යම් අරහත් මාර්ග ඥානයක් මනාකොට දැනගෙන ආශ්‍රවයන්ගෙන් රහිතව පිරිනිවන් පානවද මේ නිර්වාණ පදයේ හැර ලෝකේ අවබෝධ කරන්න දෙයක් නැහැ. මේ නිර්වාණ පදය අවබෝධ කරනකොට පින්වත්නියගේ භව රාගයයි භවසෝතයයි මාරතොණ්ඩුවයි අවිද්‍යාවයි ඔක්කොම ගැලවිලා ගිහින් ඒ පුද්ගලයාගේ අවබෝධය පැත්තට නැමෙනවා.
එහෙම නැති වුණොත් එහෙම අර පින්වත්නි ලෝකේ අවබෝධයට සත්‍ය අවබෝධයට දුෂ්කර වෙච්ච තැනක අවිද්‍යාවෙන් වැහිලා ගියේ තැනක යථාර්ථේ නොදකින තැනක සත්පුරුෂයාගේ ආලෝකයක් ලැබෙන්නේ නැති තැනක හැම වෙලාවකම අධර්මයටම විවෘත වෙලා චතුරාර්ය සත්‍ය කියලා එකක් දන්නේම නැති තැනක ශ්‍රාවකයා ඉන්නකොට භව රාගයෙන්ම පෙලිපෙලි භව සැඩපහරටම අහුවෙලා මායාවේ තොණ්ඩුව තුලයි එයා ඉන්නේ. ඒ මායාවේ තොණ්ඩුව තුල ඉන්න එක බොහොම ඒ මගේ ඉන්න කෙනෙකුට අවබෝධය කරා යන එක ලේසි නෑ. එයා පංචකාමයන් ප්‍රාර්ථනා කරන්නේ. පංචකාමයන් ප්‍රාර්ථනා කරාට පස්සේ කය බිඳී සතර පායටයි වැටෙන්නේ. දැන් බලන්න මේ ලෝකේ යථාර්ථ අවබෝධයේ පත්වෙච්ච කෙනෙකුට මොනතරම් උපකාරාර්ථයකින් වැදගත් වෙන දෙයක්ද බුදු කෙනෙක් මතු කරන්නේ කියන කාරණේ පිළිබඳව අපිට ප්‍රාමාණික අවබෝධයක් තියෙන්න ඕන පින්වත්නි. ඒක ප්‍රාමාණික අවබෝධයක් තියෙන්න ඕන. එතකොට මේ ප්‍රාමාණික අවබෝධය තුල වාසය කරන එක හරිම වැදගත් දෙයක්. එතකොට මේ ප්‍රාමාණික අවබෝධය තුලින් ශ්‍රාවකයාගේ ජීවිතය යථාර්ථ අවබෝධයේ පැත්තට ගොඩනගා ගැනීම පිණිස කුසලතාවයක් කැමැත්තක් අපි හැම කෙනෙක් තුළම පින්වත්නි හදාගන්න එක බොහොම වැදගත් දෙයක්. ඒ නිසා මේ අපි දක්ෂ වෙන්න ඕන ඊටාම වැදගත් තැනකට අපේ හිත හදාගන්න. ඒ තමයි පින්වත්නි මේ ලෝකේ කවර භාවනාවක් කළත් මොන විදියට ජීවිතයේ ධර්මයේ දකින්න උත්සාහ කළත් ඒ ධර්මයේ දකින්න උත්සාහ කරන කෙනා ඒ උත්සාහ කරන කෙනාට අදාළ පටිපාටියක් බුද්ධ දේශනාව අපට අවධාරණය කරනවා. ඒ අවධානම තමයි මූලික පදනමට අයිති අවධාරණය තමයි මූලික පදනමට අදාළ මූලික ලක්ෂණයන්ගෙන් ශ්‍රාවකයා ශක්තිමත් කරන එක තමයි මේ ධර්මයෙන් කරන්නේ. එතකොට මේ ධර්මයෙන් කරන එක හරි උදව්වක් Tamanගේ ජීවිතේට. මේ ධර්මය අහගෙන ඉන්නකොට තමයි අපේ මේ බඳු ධර්මයක් සාන්දෘෂ්ටිකව අකාලිකව මේ ජීවිතය තුලදීම ඕපනායික වශයෙන් තමා තුල මතු කරගන්න පුළුවන් කියන විශ්වාසයේ ශ්‍රාවකයාට එන්නේ. ඒ විශ්වාසය එන්න නම් හැම වෙලාවකම ධර්මය හොඳට අහන්න ඕන. ධර්මය හොඳට දරා ගන්න ඕන. ඒ දරාගත්ත ධර්මයේ තුල ඊටා ගැඹුරු මානසිකාරයක් ශ්‍රාවකයාට තියෙන්න ඕන. ඒක ඊටාම වැදගත් අවස්ථාවක්. එතකොට ඒ බඳු ශ්‍රාවක භාවයක් තුල වාසය කරන පුද්ගලයෙකුට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා ඒ පුද්ගලයා ක්‍රමානුකූලව හිත භාවිතා කරනකොට භාවිතයේ තුල ජීවිතයේ යථාර්ථ අවබෝධයේ පැත්තට පෙළ ගැහෙන්න ඕන. ඒ පෙළ ගැහෙන ශ්‍රාවකයාට තමයි හිත විමුක්තියට පත් කරගන්න රාගය ක්ෂය කරලා, දෝෂය ක්ෂය කරලා, මෝහය ක්ෂය කරලා නිබ්බාන කියන ස්වභාවයට හිත පත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ කමුණ භාවනාවක් කළා. දැන් ඔබ කරන භාවනාව මොකක්ද කියලා අපි දන්නේ නැහනේ. කුමන භාවනාවක් කළත් ඒ භාවනාව තුලින් ඔබ නැගී ඉඳලා විපස්සනා කරන තැනකට ඔබ ක්‍රමානුකූලව හිත හදාගන්න පින්වත්නි. නැත්තම් මේ ධර්මයේ මේ ජීවිතේ ප්‍රතිඵල හදාගන්න බෑ. විඳින දේවල් සංජානනය කර ඉන්නවා හැර අපිට ඊට වඩා දෙයක් හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලෝකයේ ස්වභාවය ඒකයි. මොකද්ද ලෝකයේ ස්වභාවය? ලෝකේ ස්වභාවය තමයි ලෝකේ විඳිනකොට විඳින දේවල් හඳුනගෙන ඒවා තුල මේ වාසය කරන එක. යං වේදේති තං සංජානාති. විඳින ඒවා හඳුන ගන්නවා එච්චරයි. විඳින්නේ ඇස් වලින්, කන් වලින්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් විඳිනවා ඉතින්. ඔය ලෝකේ විඳ මේ අවුරුදු 75ක් විතර කෙටි කාලය තුල ඒ විඳින දේවල් හඳුනාගෙන සංජානනය කරගෙන යං වේදේති තං සංජානාති විඳින දේවල් හඳුනගෙන තමන්ගේ ජීවිතේ ගෙවනවා. ඉතින් හඳුනගෙන ඉතින් ඔහොම අත්හැරලා දාන තැනකට අපේ හිත කවදාවත් හැදෙන්නේ නැහැ. මොකද අපි අවිද්‍යාව තුල ඉන්නේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ. හඳුනගත්තට පස්සේ හඳුනගත්ත දේවල් මත යං සංජානාති තං විතක්කේති හඳුනගත්තම හඳුනගත්ත දේවල් හිතින් විතර්කත් කර තමයි අපි ඉන්නේ. රූප විතර්ක කරනවා, ශබ්ද විතර්ක කරනවා, ගන්ධ සුවඳ විතර්ක කරනවා, රස විතර්ක කරනවා, පහස විතර්ක කරනවා. මේ විදියට විතර්ක කර අපේ ජීවිතේ ඉස්සරහට ගලාගෙන යනවා. ඒතකොට මේ විතර්කයේ පමණක් අපේ ජීවිතය තුල උද්ගත වෙනවා නෙමෙයි. විතර්කයේ උද්ගත වුණාට පස්සේ විතර්කයේ ඇති වෙලා එතනම අතහැරිලා යන්නෙත් නෑ. මේ හිත මහා අමුතු එකක්.
තං විතක්කේති යං විතක්කේති තං පපංචේති තතෝ නිදානම් පුරිසං පපංච සංකා සමුදා චරಂತಿ අතීතනාගත පච්චුප්පන්න. පින්වත්නි, ඒ විදියට විතර්ක කරනකොට එයා ඒ විතර්ක කරන තැනකම කෙලෙස් උපදින විදිහටත් ආයෙ කල්පනා කරනවා. ඔන්න ඕක තමයි වෙන්නේ. නැවත නැවත කෙලෙස් උත්පාදනය වෙන විදිහට ඒ පුද්ගලයා තුළ කල්පනාවකුත් තියෙනවා. හැම වෙලාවකම කෙලෙස් උපදින පැත්තටම කෙලෙස් උපදින විදිහටම ඒ පුද්ගලයා තුළ පරිකල්පනයකුත් තියෙනවා. ඒකම තමයි යං විතක්කේති තම් පපංචේති කියලා කියන්නේ. විතර්කේ නිසා ප්‍රපංචකරණයකටත් අහු වෙනවා. ඒ ප්‍රපංචකරණයකට අහුවෙච්ච තැනක තතෝ නිදානම් පුරිසං පපංච සංකා සමුදා චරಂತಿ. කෙලෙස් උපදින විදියට ඊට පස්සේ ඒක කල්පනා කරන්නත් පටන් ගන්නවා. ඒ කෙලෙස් උපදින විදියට කල්පනා කරනකොට පපංච සංකා සමුදා චරಂತಿ. විපරීත සංඥා විසින් ඒ පුද්ගලයාව යට කරනවා ඊට පස්සේ. ඒ ඇති වෙන යථාර්ථයේ සංඥාව කියන්නේ පුද්ගලයා මුලා කරන දෙයක් නේ. විපරීත සංඥා විසින් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා ආදී වශයෙන් අපි පවරාගත්ත මේ සංඥාවල ආකෘතිය, සංඥාවල ස්වභාවය විසින් ඒ පුද්ගලයාව යට කරනවා. ඒ යට කරලා පින්වත්නි තමා තුළ තණ්හාව හදනවා. තමා තුළ මානෙ හදනවා. තමාව දිට්ඨිගත කරනවා. ආත්මීය ස්වභාවයෙන් දිට්ඨිගත කරනවා. එතකොට මේ ආත්මීය ස්වභාවයෙන් දිට්ඨිගත කරන තැනක ඒ ආත්මීය වශයෙන් දිට්ඨිගත නොවීම පිණිස තමාව විමර්ශනය කිරීම පිණිස තමයි බුදුදහම ශ්‍රාවකයාව පොළඹවන්නේ. ඒ බඳු තැනකට තමයි ශ්‍රාවකයාව බුදු සමය පොළඹවන්නේ. ඒක ඊටාම වැදගත් අවස්ථාවක්. ඊටාම හොඳ ප්‍රවණතාවයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මතුවෙන. ඉතින් ඒ බඳු තැනකට හිත හදා ගැනීම කුසලතාවය අපිට ඊටාම පරිස්සමට තියෙන්න අවශ්‍යයි. පින්වත්නි, මේ තමා තුළ ඇතිවෙන ප්‍රවේශම් සහගත චර්යාව නිසාම මේ එයා තුළ විඳීම් හටගෙන ඒවා අඳුන ගනිද්දී ඒවා විතර්ක කරද්දී කෙලෙස් උපදින විදියට කල්පනා කරන ස්වභාවයක් උද්ගත වෙන්නේ නැහැ. ඒ නිසාම මේ පුද්ගලයා තුළ විපරීත සංඥාවන් මතුවෙන්නේ නැහැ. විපරීත සංඥා මතුවෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේ විපරීත සංඥා නැවත නූපදින ආකාරයටම, කියන්නේ කවදාවත් උපදින්නේ නැති විදිහටම හිත හදා ගන්නවා නම් ඒ හිත හදා ගන්න තැනකට කෙබඳු ආකාරයෙන්ද ශ්‍රාවකයෙක් කල්පනා කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දේශනා කරනවා. දැන් ඕකට ඒ කියන්නේ ඒ අත්දැකීම, ඒ කියන්නේ අපි තුල ස්පර්ශය හටගෙන විඳින දේ සංජානනය කරමින්, සංජානනය කරන දේ තුලම විතර්ක ගොඩනගමින්, විතර්ක කරන තැනකම කෙලෙස් උපදින විදිහටම කල්පනා කර විපරීත සංඥා විසින් තමාව යට කරන විදිහට ගොඩනගාගත්ත ජීවිතය තුල සංසාරික කියන ස්වභාවයක් පැනවෙනවා. සංසාරික ස්වභාවයේ පැනවෙන්නේ නැති තැනකට හිත හදා ගන්නවා නම්, නැවත සංසාරයක් කිසි දවසක පැනවෙන්නේ නැති තැනකට හිත හදා ගන්නවා නම් කොහොමද එයාගේ කල්පනාව ගොඩනගා ගන්න ඕන? එයා කොහොමද ක්‍රමානුකූලව හිත හදා ගන්න ඕන? එයාගේ චිත්තසංතානයේ අභ්‍යන්තරයේ මොන විදියකටද ගොඩනගා ගන්න ඕන කියන එක උන්වහන්සේ බොහොම ලස්සනට, ඊටාම පැහැදිලිව දේශනා කරනවා. ඒතර මේ පැහැදිලිව දේශනා කරන තැනක පින්වත්නි, ශ්‍රාවකෙක් තමන්ගේ අභ්‍යන්තර චිත්තසංතානයේ ගොඩනගා ගත යුතු ආකාරය පිළිබඳ අපට ධර්මයේ ඔස්සේ ඊටාම ලස්සනට ඒ කාරණා පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ සංසාරේ නොපැනවෙන තැනක, ඒ කියන්නේ ස්පර්ශ වීම තුලම අතහැරලා දැමීම පිළිබඳව, විඳින දේ හඳුනා ගැනීම තුල අතහැරලා දාන විදිය, ඊට පස්සේ ඒවා සංජානනයේ නොකොට විතර්ක ගොඩනගන්න නැතුව අතහැරලා දාන විදිය, ඒ අතහැරිත් තැනක නිෂ්ප්‍රපංචකරණයකට පුද්ගලයා යන විදිය, නිෂ්ප්‍රපංචකරණයේ නිසාම
අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් එයා තුල විපරීත සංඥා ගොඩනැගින් නැති විදියට ඒ තැනම දැක්ක අහපු දැනුණු හිතුණු තැනම අතහැරලා දාන තැනකට හිත හදාගන්න විදිය ගැන දේශනා කරනවා. ඒ අවබෝධය කරා යන ඉලක්කගත මාර්ගයක් තියෙනවා. ඒක හැමෝටම සංවේදී නොවෙන්න පුළුවන්. ඒ පාර හැමෝටම සංවේදී නොවෙන්න පුළුවන්. නමුත් හැමෝටම සංවේදී නොවුනත් ඒ පාර ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඒ පුද්ගලයාට සංවේදී වෙන තැන, සංවේදී වෙන විදිය, සංවේදී වෙන ආකාරය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළා. ඒතර මේ දේශනාව ඊටාම ප්‍රශස්තයි. මේ දේශනාවේ ආකෘතිය හරීම ඊටාම තියුණු ප්‍රශස්ත භාවයක් තියෙනවා. ඉතින් මේ ප්‍රශස්ත භාවයට පින්වත්නි මේ හරි උපකාරයෙන් වැදගත් වෙන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ ඒ තැන සමත වශයෙන් දියුණු කරගෙන විපස්සනා කරන්න කියලා කියපු කාරණේ. දැන් සමත වශයෙන් ගොඩනගාගත්ත තැනක දැන් අපි ඔබ දන්නවා දැන් මොකක් හරි භාවනාවක් දියුණු කරගෙන ඉස්සරහට යනවා නම් ඒ භාවනාව දියුණු කරගෙන ගිහින් එයා ඒක විපස්සනා කරන්න ඕන තැනක් තියෙනවානේ. අන්නේ විපස්සනා කරන තැනදී තමයි ඒ පුද්ගලයාට සම්පූර්ණයෙන්ම විපරීත සංඥා ගොඩනගින්න නැති විදිහටම විපරීත සංඥා ගොඩනගින්න නැහැ කියන්නේ සංසාරේ පැනවෙන්නේ නැහැ කියන එකනේ. සංසාරේ නොපැනවෙන විදිහටම යාව නිවිල යන්නේ. අපි තුල මේ කෙලෙස් ඇති වෙන උපදින විදියට කල්පනා කර කර විපරීත සංඥා විසින් යාව යට කර කර යන ජීවිතයේ තුල ඒ බඳු යට කිරීමක් නැතුව ශ්‍රාවකයන් නිවෙන තැනකට හිත හැදෙන්නේ අන්න එතනදී. දැන් ආස්වාස ප්‍රාස්වාසයේ දිහා බලාගෙන ඉන්න ශ්‍රාවකේ කොහොමද ඒක බලාගෙන ඉන්නේ? අපි ඔය කියලා තියෙන්නේ ඊට කලින් ආනාපාන සතියෙන් වඩන විදිය. ආනාපාන සතිය වඩාගෙන ඉස්සරහට යන ශ්‍රාවකේ හොඳට සිහිනුවන හදාගෙන සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති කියලා පින්වත්නි ආස්වාස ප්‍රාස්වාසයේ දිස බලාගෙන ඉඳලා දීගං මා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දිග ආස්වාසයක් බව දැනගන්නවා, කෙටි ප්‍රාස්වාසයක් බව දැනගන්නවා, කෙටි ආස්වාසයක් බව දැනගන්නවා, දිග ආස්වාසයක් බව දැනගන්නවා. මේ විදිහට ඒ ආස්වාස රැල්ල පිළිබඳ ඊටාම සියුම් මනෝභාවයන් පවත්වමින් රසං වා අස්ස සන්තෝ රසං අස්ස සාමීති පජානාති ඊට පස්සේ සබ්බකාය පටිසංවේදී අස්ස සිසාමීති සික්කති පස්ස සිසාමීති සික්කති ආස්වාස ප්‍රාස්වාස කායම හොත්තටම දකිනවා. ආස්වාස ප්‍රාස්වාස රැල්ලම තවත් හිවුම්ම දකිනවා. පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති ආස්වාස ප්‍රාස්වාසයේ තුල කාය සංකාර සංසිඳුවමින් ආස්වාස කරනවා, කාය සංකාර සංසිඳුවමින් ප්‍රාස්වාස. ඉතින් මේ විදිහට අර ආනාපාන සති වඩාගෙන ගිහින් ඊට පස්සේ තමන් ඊටාම සියුම්ම මනසේ අවධානය මානසික පැත්තේ අවධාරණයේ සහිතව ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඒකනේ අපි කියන්නේ පීති පටිසංවේදී, ප්‍රීතිය හිතේ උද්ගත වෙන තත්වයක්. පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති චිත්ත පටිසංකාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති පස්සම් බයං චිත්ත සංකාරං අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. මේ විදියට පින්වත්නි හොඳට තමන්ගේ හිත දකිමින් තමන්ගේ හිත දැනගනිමින් මේ පුද්ගලයා ආස්වාස ප්‍රාස්වාස කරනවනේ. ඒ ආස්වාස ප්‍රාස්වාස කරගෙන ගිහින් ওই විදිහට ඔය මං කියන්නේ අකුළු වල මේ විනාඩියෙන් දෙකෙන් ආනාපාන සතිය ඔබ වඩනවා නම් වඩන විදිහ ගැනයි මේ කියන්නේ. වෙනද මේ ආනාපාන සතිය ගැන දේශනාවක් නෙමෙයි. මොකක් හරි භාවනාවක්. ඊට පස්සේ එතනින් ගිහින් චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති අභිපමෝදයන් චිත්තං අස්ස සිස්සාමීති සික්කති සමාදාහං චිත්තං අස්ස සිස්සාමීති සික්කති කියලා අර සිත ප්‍රකට කරමින් සිත විශේෂයෙන්ම ප්‍රමුදිත භාවයේ දැනගනිමින් සිත තැම්පත් කරගනිමින් සිත අකුසලයෙන් මුදවා ගනිමින් ආස්වාද ප්‍රාස්වාසය කරන එච්චරට හිත පැත්තේ අවධානය තියෙනවා. ඔන්න ඔය විදිහට දියුණු කරගෙන යන කෙනෙක් පින්වත්නි ඒ තුලම වාසය කරමින් ඒ ආස්වාස ප්‍රාස්වාසයම දකිමින් එයා විපස්සනා කරනවනේ. කොහොමද? ඇයි අර විදර්ශනා කරන ක්‍රමයක් තියෙන්නේ ආනාපාන සතිය. අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. ඊළඟට අපි කියනවා
පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. ඕම කියාගෙන ගින් ඒකෙම කියනවනේ ඒවම් භාවිතාකෝ භික්කවේ ආනාපාන සති ඒවම් බහුලීකතං මහත්ඵලා හෝති මහානිසංසා. එහෙමත් කියනවනේ මහත්ඵල මහානිසංස වෙනවා කියලා. දැන් මේ අනිච්චානුපස්සී වශයෙන් විරාගානුපස්සී වශයෙන් නිරෝධානුපස්සී වශයෙන් පටිනිස්සග්ගානුපස්සී වශයෙන් කවරකද පින්වත්නි යථාර්ථය දකින්නේ? කවරකද දකින්නේ? මෙන්න මේ තැන් කීපේ ගැන දැන් මේ විදියට ආස්වාස ප්‍රාස්වාසයේ තුලම ඉඳලා එයා මේ විදියට අනිච්චානුපස්සී අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී කියන වචන හතර දැන් ආනාපාන සතිය නම් දියුණු කරනකොට මෙන්න මේ වචන හතර තුල යථාර්ථය දකින්න ඕන තැන් හතරක් තියෙනවා. හතරම දකින්න ඕනේ ප්‍රකට වෙන කාරණයකින් දකින්න පුළුවන්. මේ කියන්නේ මේ විපස්සනාවේ පැත්ත. ඇස කන ආදී ස්පර්ශ ආයතන තියෙනවනේ. ස්පර්ශ ආයතන කියත් තියෙනවද? 6ක් තියෙනවා. මෙන්න මේ ස්පර්ශ ආයතන 6 ආනාපාන සතිය තුල ධම්මානුපස්සනා පරියායදී කතා කරන අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති අනිච්චානුපස්සී පස්ස සිස්සාමීති සික්කති කියපු විදිහට ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 තුල අනිත්‍යතාවයේ දකිනවා මෙතනදී. ඇස කන නාසය දිවකය මේ තමයි විදර්ශනා පරියාය. ඇත්තටම විදර්ශනාවේ දොරගුල් විවෘත වෙච්ච තැන මේ. අර විදියට අර චිත්තපටි සංවේදී ඊට පස්සේ දීගං වාස්ස සන්තෝකී කියන දිගට වඩාගෙන ආවනේ දැන් ආනාපාන සතිය. දැන් ආනාපාන සතිය දියුණු කරන ශ්‍රාවකෙක් මේක අහගෙන ඉන්නවනම් මේක විපස්සනාවේ පැත්තේ එක්තරා වෙනත් නියෝජනයක්. මේක හරිම ලස්සන පරියායක් ඇත්තට විපස්සනා කරන. ඇස කන අනාසය දිවකය මනස කියන ආයතන 6 තියෙනවනේ. මේ ආයතන 6 අනිත්‍යතාවය දකිනවා. ආයතන 6 අනිත්‍යතාවයේ දකිමින් ආස්වාස කරනවා. අන්න විදර්ශනාව වැඩෙනවා. අනිච්චානුබව. එතකොට යාට තේරෙනවා ඇස හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා. ඇස හටගන්නේ නාම රූප ධර්මයන් නිසා. නාම රූප ධර්මයන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. කොයිතරම් සියුම් අනිත්‍යතාවයක්ද තියෙන්නේ කියලා එයාට ආනාපාන සතිය තුලම වාසය කරනකොට යථාර්ථය දැනගන්න පුළුවන්. ඊට පස්සේ කන සම්බන්ධ නාම රූප ධර්මයන් සංයෝග වෙනවා. එතන නාම රූප ධර්මයන් නිසාම කන හට ගන්නවා. සෝතායතනය සෝතේ නම් වූ ස්පර්ශායතනය හට ගන්නවා. එතනම ස්පර්ශායතනේ නිරුද්ධ වෙලා යනවා. මොකද ස්පර්ශායතන හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප නිරුද්ධ වෙලා යනකොට ස්පර්ශ ආයතන එතනම නිරුද්ධ වෙලා යනවා. එතනම නිරුද්ධ වෙලා යනවා. එතකොට ඇස කන ආදී ස්පර්ශ ආයතනයන්ගේ හට ගැනීමයි නැතිවීමයි දැනගන්නවා. මේ විදියට. ඊළඟට පින්වත්නි මේ විදියට දැනගන්න දැක ගන්න කෙනා තුළ බොහොම ලස්සන දෙයක් සිද්ධ වෙනවා. එතනින්ම එහාට ගිහින් පින්වත්නි ඒ ශ්‍රාවකයාට ඒ තුලම මේ සලායතනයන්ගේ නිරෝධය පිළිබඳ ගැඹුරු නුවණක් ඇති වෙලා මේ හතර විදිහට ඒ කියන්නේ ඇස කන ආදී ස්පර්ශ ආයතනයන්ගේ යථාර්ථය අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පස්ස අනිතොට අනිත්‍ය දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. කවරකද අනිත්‍ය දකින්නේ? ඇස කන ආදී ස්පර්ශ ආයතනයන්. එතනින්ම තව ඉදිරියට අඩියක් තියලා ඒ ශ්‍රාවකයන්ට පුළුවන් විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. විරාගයේ දකිමින් ආස්වාස ප්‍රාස්වාසය කරනවා. මොකක් ගැන විරාගයේ දකිමින්ද? ඇස කන ආදී ස්පර්ශ ආයතනයන්ගේ විරාගය. මොකද්ද විරාගය කියන්නේ? නොඇලෙන ස්වභාවයෙන්. අපිට ඇස පිළිබඳ ඇලීමක් පවතිනවා. ඇස සම්බන්ධ අපිට ඇලීමක් පවතිනවා. කන සම්බන්ධ ඇලීමක් පවතිනවා. ඇස ඉදිරියට එන රූපය සම්බන්ධ ඇලීමක් පවතිනවා. කන ඉදිරියට එන ශබ්දය සම්බන්ධ ඇලීමක් පවතිනවා. ඒක දැනගන්න හිත පිළිබඳවත් අපට ඇලීමක් පවතිනවා.
මෙන්න මේ ඇස කන ආදී ස්පර්ශ ආයතනයන්ගේ හට ගැනීම නිරෝධය සාක්ෂාත් කර ඒක දැනගන්නකොට අනිත්‍යතාවයේ දකිනකොට ඒ තුල විරාගානුපස්සී විරාගයක් උපදිනවා. විරාගයක් කියන්නේ නොඇලෙන ස්වභාවය අනුව බලමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. කවරක නොඇලෙන ස්වභාවය දකිමින්ද ඇස කන ආදී ස්පර්ශ ආයතනයන්ගේ නොඇලෙන ස්වභාවය. එතකොට පින්වත්නි ඇස කෙරෙහි ඇල්මකුත් නැහැ. ඇස ඉදිරියට එන රූපය කෙරෙහි ඇල්මකුත් නැහැ. ඒ රූප ඇසයි රූපයයි දෙක එකතු වීම නිසා ඇති වෙන චක්කු විඥානය පිළිබඳ ඇල්මකුත් නැහැ. ඒ තුන එකතු වෙච්ච ස්පර්ශය පිළිබඳ ඇල්මකුත් නැහැ. ස්පර්ශය නිසා උද්ගත වන විඳීම පිළිබඳව ඇල්මකුත් නැහැ. විඳීම පිළිබඳව ඇති වෙන තණ්හාව පිළිබඳ ඇල්මකුත් නැහැ. ඔන්න ඔහොමයි එතනදී ඒ පුද්ගලයා අවබෝධයේ පැත්තට බර වෙන්නේ. විරාගය. මෙතන මේ ඇස කන ආදී ස්පර්ශ ආයතනයන්ගේ විරාගයම දක්මින් ආස්වාස ප්‍රාස්වාසය කරනවා. ඒ වගේම තමයි මෙතන ඊළඟට කියවනේ තුන්වෙනි පියවර නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. නිරෝධය දකිමින් ආස්වාස කරනවා, නිරෝධය දකිමින් ප්‍රාස්වාස කරනවා. මොකක්ද පින්වත්නි මේ නිරෝධය දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා කියලා අපි මෙතන කතා කරන්නේ? පින්වත්නි ඇල්ම නිරුද්ධ වී යන අයුරින් බලනවා. මේවා ඔක්කොම නිරෝධ ධර්ම, නිවිනිවී යන දේවල්. චක්කායතනේද, සෝතායතනේද, ගානායතනේද, ජීවහායතනේද, කායායතනේද, මනායතනේද කියන මේ ආයතන ධර්මයන් නිවිනිවී යන ස්වභාවයට අයිති දේවල් විදියට දකිමින් ආස්වාස කරනවා. දකිමින් ප්‍රාස්වාස කරනවා. නිරෝධානුපස්සී. ඊළඟට කතා කරනවා පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. පටිනිස්සග්ගානුපස්සන ඔබට මතක ඇති අපි සප්ත මේ අනුපස්සනාවේදීම පටිනිස්සග්ගාන මේ ආනාපාන සංයුක්තයේ තියෙන දේශනාවල මේ කාරණේ මතුවෙනවා. පටිනිස්සග්ගානුපස්සී මුළු මනින්ම බැහැර කරනවා. අත්හැරලම දානවා. මොකක්ද අතහරින්නේ? චක්කායතනේද, සෝතායතනේද, ගානායතනේද, ජීවහායතනේද, කායායතනේද, මනායතනේද ආයතන හිතින්ම අතහැරලා දාලා ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඒවා කෙරෙහි පවතින තෘෂ්ණාවත් අතහරිනවා. ඒවා පිළිබඳ යථාර්ථය අවබෝධ වෙනකොට ඇත්ත කතාව මේක කියලා උපන් ප්‍රීතියක් තියෙනවා නම් මෙච්චර කල් චක්කායතන සෝතායතන මගේ මම කියලා අල්ලගෙන හිටියා නම් ඒ අල්ලගෙන හිටිය මම කියන ස්වභාවයත් අතහරිමින් වඩනවා. එතකොට ඒ බඳු ආනාපාන සතියක් තමයි බහුලීකృత කළ යුත්තේ. ඒකයි දිනු කරන්න ඕනේ. ඒකයි මහත්ඵල මහානිසංස වෙන්නේ. ඔය විදියට හැමෝටම කරන්න බැරි නම් ආනාපාන සතිය වඩගෙන ඔක අතහැරලා දාන්න. කලබල වෙන්න එපා. අතහැරලා දාන්න. ඔය ආයතන වල ඇත්ත කතාව තේරුම් ගන්න එක අමාරුණා. සමහර විට අපි දැන් දිගින් දිගට කරපු දේශනාවලටත් අනුව ඔබට හුඟක් තේරුණ දෙයක් තියෙනවා. ඒ මොකද්ද? පංචස්කන්ධේ හට ගැනීම නිරුද්ධ වීම. අන්න ඒ පරියායෙන් බලන්න මේක. මොකද්ද? අර අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති, විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති, නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්කති, පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. ඒකට ප්‍රතිවිරුද්ධ අනිත් පැත්තට ප්‍රාස්වාසය පැත්ත පස්ස සිස්සාමීති සික්කති. ඕන්න ඔය හතර තැනදී ස්කන්ධ ලෝකය විපස්සනා කරන්න. පංචස්කන්ධ ලෝකය. රූපයද, වේදනාවද, සංඥාවද, සංස්කාරයද, විඥානයද කියන පංචස්කන්ධයම ඇතිවීම නැතිවීම දකිනවා. ඒක හුස්මක දුරින් දකිනවා. ආස්වාසය තුලත් ප්‍රාස්වාසය තුලත් දකිනවා. පංචස්කන්ධයේ හට ගැනීම නැති අනිච්චානුපස්සිය අනිත්‍යතාවේ දකිමින් ආස්වාස කරනවා. දකිමින් ප්‍රාස්වාස කරනවා. කවරකද? රූපයේ. කවරකද? වේදනාවේ, සංඥාවේ, සංස්කාරේ, විඥානේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධයේ අනිත්‍යතාවයේ දැකගනිමින් ආස්වාස කරනවා. මේවා නිරන්තරයෙන් අනිත්‍යතාවයට. ඒක අර එහෙමනම් දැන් රූපේ කාලයක් ගියාම අනිත්‍ය වෙනවා කියලා එහෙම නෙමෙයි දකින්නේ. මොහොතක් ගානේ රූපස්කන්ධය ඇතිවි නැතිවි යනවා. හැම ශබ්ද මාත්‍රයකටම රූපේ කම්පණයටපත් වෙනවා. ශබ්ද මාත්‍රයකටම රූපේ කම්පණයටපත් වෙනවා. හැම ශබ්ද මාත්‍රයකටම
ගඳ සුවඳ මාත්‍රයකටම රස මාත්‍රයකටම රූපේ පුළුවන් කම්පණයට පත් කරන්න කියලා ඒ කම්පණයේ දැනගනිමින් දැකගනිමින් ආස්වාස කරනවා, දැකගනිමින් ප්‍රාස්වාස කරනවා. ඒ විදිහටයි ඒක දියුණු කරන්නේ. එතකොට දැන් අපි දැනගන්නවා හැම වෙලාවකම චක්කු විඥාන ආදී විඥානස්කන්ධේ පහළ වීමත් ඊට අනුව හඳුනා ගැනීම තුළ සංඥාස්කන්ධේ පහළ වීමත් ඊට අනුව ඇති වෙන වේදනාව තුළ වේදනාස්කන්ධේ පහළ වීමත් ඊට අනුව හිතේ උද්ගත වන සිතුවිලි තුළ සංකාරස්කන්ධේ පහළ වීමත් ඒ වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම ඇසුරෙන් රූපය කම්පණයටපත් වීමත් මොහොතක් ගානේ සිදුවෙන. එනම් මොහොතක් ගානෙම ආනිත්‍යතාවයට යනවා කියලා ස්කන්ධයන්. දැන් මේ විපස්සනා කරන විදිය, දැන් මේ භාවනා කරන කෙනෙක්ගේ කල්පනාවක් ගැනයි මේ කතා කරන්නේ. අනිත්‍යතාව විරාගානුපස්සිය. ඊට පස්සේ යා දැනගන්නවා මේ පංචස්කන්ධේ උපාදානය වෙලා භවයේ ඇති වෙලා ජාති ජරා මරණ දුක හැදෙනවා. ඉතින් මේවා මේ රාගයක් හදා ගන්න ඕනේ වනේ මේවා නිරන්තරයෙන්ම අනිත්‍යතාවයට යන රූපයක් මට තියෙන. අනිත්‍යතාවයට යන වින්දනයක් මම මේ තියාගෙන ඉන්නේ. අනිත්‍යතාවයට යන සංඥාවක් මම පවත්න්නේ. අනිත්‍යතාවයට යන සංස්කාර ගුණක් මම නඩත්තු කරන්න කියලා මේ ඒ තුලම පින්වත්නි අවබෝධයේ පැත්තට ඒ ශ්‍රාවකයාගේ හිත නැමෙනවා. විරාගානුපස්සී යස්ස සිස්සාමීති සික්කති. නොඇලෙන ස්වභාවය අනුව බලමින් ආස්වාස කරනවා. නොඇලෙන ස්වභාවය අනුව බලමින් ප්‍රාස්වාස කරනවා. ඒ තුල හික්මෙනවා. එතකොට මොකක නොඇලීමද? ස්කන්ධයන්ගේ නොඇලීම. ඒක දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. නිරෝධානුපස්සී යස්ස සිස්සාමීති සික්කති. නිරෝධානුපස්සී පස්ස නිරෝධේ දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. කවරකද දැන් මෙතන දකින්නේ? පංචස්කන්ධයේ නිරෝධය. මේවා නිරන්තරයෙන් නිරුද්ධ වී යනවා නේද? හැම සිතුවිලි මාත්‍රයක් තුළම මේක නිරුද්ධ වෙලා යනවා නේද? නිරුද්ධ වී යන දෙයක් නේද මම උපාදානය කරගෙන පංච උපාදානස්කන්ධය හදලා නොඑක් ආකාරයේ නානා ප්‍රකාරං දුක්ඛං ලෝකේ උපජ්ජති නොඑක් ආකාරයේ දුක උපද්දව ගත්තේ කියලා යථාර්ථයම දකිනවා. ඒ විදියට නිරුද්ධ වී යන ස්වභාවය අනුව බලමින් ආස්වාස ප්‍රාස්වාස කරමින් යා හික්මෙනවා. එතකොට පටිනිස්සග්ගානුපස්සී යස්ස සිස්සාමීති සික්කති. පටිනිස්සග්ගානුපස්සී යස්ස සිස්සාමීති සික්කති. ඇල්ම මුළු මනින්ම බැහැර වෙලා යන විදියට රූපය කෙරේ පැවතුණු වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් කෙරේ පැවතුණු ඇල්ම මුළු මනින්ම ඉතිරි නැතුව පොඩ්ඩක්වත් ඉතිරි නැතුව අත් හැරලම දාමින් වඩනවා හිත. එතකොට මේ තුල ඇති වෙන නිරාමිස සුඛාස්වාදයක් තිබොත් ඒ ඊටාම සියුම් සුඛාස්වාදයටවත් ඇලෙන්නේ නැහැ. ඒ සියුම් සුඛාස්වාදයටවත් එයා බැඳින්නේ නැහැ. ඇලින්න බැඳින්න එයාට දෙයක් පේන්නේ නැහැ. ඒ නිසා ඔක්කොම අතහැරලා දානවා. ස්කන්ධ ලෝකේ මත හැරලා දාමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. අන්න එතනදී යාගේ හිත ශූන්‍යතාවයටපත් වෙනවා. ඕකත් අමාරුයි කියලා හිතමු. කමක් නැහැ. සෝවාන් වෙන්නනේ අමාරු. සෝවාන් වුණා නම් සක්කාය දිට්ඨිය දුරු කරගත්තා නම් එතනින් එහාට තව දුරටත් ධර්මයේ දියුණු කරන යන්න පුළුවන්. සෝවාන් වෙන්නේ පහසුම විදිය තමයි ඇත්තට මේ ඕලාරික කය යථාර්ථය තේරුම් ගන්න එක. මේ කය හැදිලා දැන් බලන්න මේ නාම ධර්ම පැත්තේ අවධානම නෑ දැන් අපි. මොකද අරකට තේරෙන්නේ නැත්තම් මම කියන්නේ. සතර මහා භූතයන්ගෙන් තමයි මේ කය හැදිලා තියෙන්නේ. මොකද කය පිළිබඳ ගැඹුරු අවබෝධයක් තුලයි සෝතාපන්න වෙන්නේ. මේ දන්නම දේනේ කය විඩාවටපත් වෙන එක, කය වැහැරෙන එක. දැන් හිතේ සිතුවිලි වල නම් ඊටාම සියුම් අත්දැකීම් අවදානමක් තියෙන්න එපාය. මේ සිතුවිලි ඇති වෙන නැති වෙන විදිය දකින්න. විශාල අවදානමක් තියෙන. නමුත් දැන් කය කියන එක හැමෝටම ප්‍රකටයිනේ. කයේ යථාර්ථය එනවා. මේ දැන් මේ ඇඟ වැහැරෙන විදිය පේනවා. දත් ගැලවිලා යන විදිය පේනවා. කෙස් සිදෙන එක පේනවා. ඒකට යමුතු විපස්සනාවක් ඕනේ. ඉතින් ඒ දන්නම ටිකෙන් ඔන්න විදර්ශනා කරන්න පටන් ගන්නවා. මොකද්ද? සතර මහා ධාතුන්ගේ හට ගැනීම නැතිවීම දකිනවා. මේ කය හැදිලා තියෙන සතර මහා ධාතුවකින්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. සතර මහා භූතයන්ගේ සංයෝගයක් තමයි මේ ඔබේ රූපය, මගේ රූපය. අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති කියන පර්යායෙන් කය දිහා විතරක් බලනවා.
අර ඔක්කොම අතහැරලා දැම්මත් මොකද දැන් සෝතාපන්න වෙන එක අමාරු නිසා සෝතාපන්න වෙන ශ්‍රාවකයෙකුට මේක සෑහෙනවා. හොඳට මේක සෝවාන් වෙන එතනින් එහාටත් සෑහෙනවා. නමුත් අනිච්චානුපස්සී අසනාන රූප නාම ධර්ම ගැන අවධානමක් නැහැ. ඒවා ඊටාම සියුම් භාවයන් නිසා මෙතන සතර මහා භූතයන්ගේ හට ගැනීමයි නැතිවීමයි දකින්නේ. ඒක විතරයි දකින්නේ. එහෙමනම් මේ කය ගැන විතරයි මෙතන අවධානම තියෙන්නේ. අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති. ආස්වාස ප්‍රාස්වාස කරනවා Tamanගේ කය පැත්තේ සිහිය පවත්වමින් මේ කය මොන්න තරම් අනිත්‍යතාවයට යනවද? දෙපැත්තකින් බලනවා. පුංචි කාලේ ගර්භාෂ බිත්තියක් මැද අම්මගේ තාත්තගේ ධාතු කොටස් වල එකතු වීමෙන් හැදිච්ච රූපය නේද මේ මෙච්චර වෙනස් වෙලා තියෙන්නේ. මේ රූපේ කන බොන කෑමෙන් හට ගන්නවා. කන බොන කෑම නිරුද්ධ වෙලා යනකොට බිඳිලා යනවා. කර්මයේද ආහාරයේද ඍතුවද චිත්තයේද පදනම් කරගෙන මේ සතර මහා ධාතුකින් හැදිච්ච රූපය නිර්තුරු අනිත්‍යතාවයට යනවා නේද කියලා මනසින් දකිනවා. මෙබඳු අනිත්‍යතාවයට යන රූපයක් මම කියලා ගන්න එක මොනතරම් වැරදි කතාවක්ද? මගේ කියලා ගන්න එක මොනතරම් වැරදි කතාවක්ද කියලා දකිනවා. විරාගානුපස්සී අස්සසි සමිතිසික. ඒ වගේම ආස්වාස ප්‍රාස්වාස කරනවා නොඇලෙන ස්වභාවය අනුව බලමින් ආස්වාස ප්‍රාස්වාසය කරන්නෙමි කියලා හික්මෙනවා. මේ රූපයට මොහොතක්වත් නොඇලිය යුතුයි නොබැඳිය යුතුයි මොන්න තරම් මගේ වසඟේ තියාගන්න බැරි රූපයක්ද මේක කියලා දකිනවා. ඊළඟට නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. නිරෝධය දකිමින් ආස්වාස කරනවා. නිරෝධය දකිමින් ප්‍රාස්වාසය කරනවා. නිරෝධය දකිමින්. දැන් මේ නිරුද්ධ වී යන ආකාරය මේ කය නිරන්තරයෙන් නිරුද්ධ වී යන ස්වභාවයට ඇති හැම සිතුවිලි මාත්‍රයකින් කම්පණයට පත් කරන්න පුළුවන් දෙයක්. මේක නිරුද්ධ වී යන ස්වභාවයට අයිති දෙයක් කියලා දකිමින් පින්වත්නි ඇල්ම නිරුද්ධ වී යන අයුරු බලමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. මොකද ආනාපාන සති භාවනාවේම ඉඳිමින් දැන් විදර්ශනා කරන්නේ. පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමීති සික්කති. පටිනිස්සග්ගය ඇල්ම මුළුමනි අත්හැරලා දමමින් කුමක් පිළිබඳ රූපය කෙරෙහි ඇල්ම අත්හැරලා දානවා. නඩත්තු කරලා වැඩක් නැහැ. මගේ වසඟේ තියාගන්න බෑ. සම්පූර්ණයෙන් අත්හැරලා දානවා. ඒක ලේසි වැඩක් නෙමෙයි. අත්හැරලම දමමින් ආස්වාස් ප්‍රාස්වාසය කරනවා. එතකොට හරිම ලේසියෙන් සක්කාය දිට්ඨිය දුරු කරගන්න පුළුවන්. ඒකත් ඇතැම් කෙනෙකුට ප්‍රකට නැත්තම් යාට පුළුවන් ඔය සමහර අයට තේරෙනවා ටික ගැඹුරු ඒවා. ලේසි එකක් කිව්වම ඕක තේරුම් ගන්න අමාරුයි. මොකද ගැඹුරු එකක් කිව්වම ඕක හොන්දට තේරෙනවා. තාම ප්‍රකටව ගැඹුරු ඒවා තේරෙනවා. දැන් පටිච්ච සමුප්පාද න්‍යාය බොහොම ගම්බීර අර්ථයක් තියෙන එකක්. ඒක ගැඹුරුයි. හැමෝටම තේරුම් ගන්න බෑ. ගැඹුරුයි. පටිච්ච සමුප්පාදය දකින්නවා කියන එක හරිම අමාරු එකක්. ඒක ආනන්දහරුන්ටත් අමාරුයි කියලායි බුදුරජාණන් වදාළේ. මේ හේතුන් නිසා හටගත්ත යම් තාක් ධර්මතා තියෙනවනේ. අවිද්‍යාවද සංකාරයේද විඥානයේද නාම රූපයේද සලආයතනේද ස්පර්ශයේද වේදනාවද තණ්හාවද උපාදානයේද භවයේද ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඔක්කොම හේතුන් නිසානේ හටගත්තේ. මේකනේ පටිච්ච සමුප්පාදය කියලාත් කියන්නේ. මේවා හේතුන් නිසා ඇති වෙන විදිය අන්තර් සම්බන්ධය කියන එකනේ. මෙන්න මේ අන්තර් සම්බන්ධතාවය ඇති වුණ හැම හේතුවම ඵලයක් වෙනවා තමයි. හැම හේතුවක්ම අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. අනිත්‍ය වශයෙන් දකිනවා. විරාගානුපස්සී මේවා නොඇලිය යුතු විඥානේ නොඇලිය යුතුයි. විඥානේ නිසාම උපදිනවා නාම රූප ධර්මයන් නොඇලිය යුතුයි. නාම රූප ධර්මයන් නිසා උපදිනවා සලආයතන නම් නොඇලිය යුතුයි. මොකද නිකම්ම ඇති වෙච්ච එක නෙමෙයි හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක්. හේතුන් නිරුද්ධ වෙනකොට එතනම නිරුද්ධ වෙලා යනවා. නොඇලිය යුතුයි කියලා අර එක්ෂණිකව පටිච්ච සමුප්පාදේ ක්‍රියාවලිය ගැන අපි මීට කලින් දේශනාවක් කරලා තියෙනවා. ඒ විදියට දකිමින් නොඇලිය යුතු වශයෙන් විරාගානුපස්සී නොඇලිය යුතු දෙයක් වශයෙන් ඊට පස්සේ කියනවා නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. පටිච්ච සමුප්පාදේ නිරෝධයේ පැත්තම දකිමි. ඒක ලිහෙන විදිහම බලමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා.
පටිනිස්සග්ගානුපස්සී ආස්ස සිස්සාමිති සික්කති. පටිනිස්සග්ගෙම මේ ඔක්කොම ධර්ම අතහැරලා දැමිය යුතුයි. පාටිච්ච සමුප්පාද ධර්මද මේ හිතේ ඇතිවෙන ක්‍රියාවලිය දැකමින් මේ වාද අතහැරලා දැමිය යුතුයි කියලා පටිනිස්සග්ගේම දකිමින් ආස්වාස කරනවා, දකිමින් ප්‍රාස්වාස කරනවා. එතකොට යාට නිවනට හිතපත් කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට 4 විදිහකින් මම පැහැදිලි කළේ. ඔය 4 විදියෙන් තමයි ධර්මයේ බොහොම ප්‍රකටව මතුවලා තියෙන්නේ. ඔය විදිහට දකිමින් යම් කෙනෙකුට එකම ක්‍රමයකින් හෝ අවබෝධය කරා යන්න පහසු වෙයි කියලා අපි හිතනවා. ඒ පහසුව පිණිස අද මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ හොරණ තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලයේ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී පී ලොකුවිතාන මහත්මිය සහ සදැහැති දායක පින්තුන්. ඒ ලොකුවිතාන මහත්මිය ප්‍රදාන සියලු දෙනාටම කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. උභය ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා. ඊ타ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේ මේ පින්තුන් බලාපොරොත්තු වෙනවා එතුමියගේ පරලෝසපත් දෙමව්පියන් දෙපළට පින් පැමිණවීමට, පරලෝසපත් ආදරණීය ස්වාමි පුරුෂයාණන් වූ විදුහල්පති පේලින් ලොකුවිතාන මහත්මයාටත්, කමල් ලොකුවිතාන ආදරණීය පොඩි පුතාටත් පින් පැමිණවීමට බලාපොරොත්තු වෙනවා. එවැගේම පී ලොකුවිතාන මහත්මියගේ නමින් මිය ගියා වූ අනිකුත් සියලුම ඥාතීන්ටද මේ කුසල් උපකාර වේවා. දෙපාර්ශ්වයේම පරලෝසපත් දෙමව්පියන් ඇතුළු නෑදෑ හිත මිත්‍රාදීන් ප්‍රදාන සියලු දෙනාගේම භවයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සංසාර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිසම මේ දේශනාමය කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි, මේ ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ සියලු පුණ්‍ය සංස්කාර දරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු නෑදෑ හිත මිත්‍රාදීන්ටත්, ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව පිණිස හේතු වේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. ඒ හැම දිනාටම මේ කුසල් බලවත් වේවා, සාංශාරික ජීවිතයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, සියලු මහා සංඝරත්නයටත්, ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන කාර්ය මණ්ඩලයටත්, ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා ඔබ හැම දිනාටමත් මේ කුසල් උපකාර වේවා. කායික මානසික සුවපත් භාවයේ පිණිසත්, මේ ගෞතම බුද්ධ ශාසනයේ නිවන් පිණිසත් දේශනාමය කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම සියලු සතරවරන් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් භවග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨාණයෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං